समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ තුල ගොඩනැගෙන ශ්‍රාවකෙක් ලෝකය ආදීනවානුපස්සී වශයෙන් දකින්න ඕන. නැත්නම් මේ පුද්ගලයාට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ ආදීනව අනුව බලන කෙනෙකුට තමයි සංයෝජනයන්ගේ ගැට ලිහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ලෝකේ ආදීනව අනුව බලමින් වාසය කරනවා කියන කාරණය ඊටාම වැදගත් කාරණයක්. ආදීනව අනුව බලමින් වාසය කරනවා කියන එක. එතකොට ආදීනව අනුව බලමින් ලෝකය ආදීනව අනුව බලමින් වාසය කරනකොට එයාට මේ ලෝකය පිළිබඳව ඡන්දයක් රාගයක් උපදින්නේ නැහැ. අපිට ඇති බලපතර ගැටලුව තමයි ලෝකයේ කෙරෙහි අපි තුල ඡන්දයක් රාගයක් නන්දියක් උපදින එක. ඒ උපදින ප්‍රමාණයට අනුව අපේ හිත ඒවට බැඳෙනවා. බැඳෙන්න එපා කිව්වා කියලා නොබැඳී තියන්නේ නැහැ. ඒවා නොඑක් ආකාරයෙන් බැඳෙනවා. ඒතකොට මේ බැඳීමම පදනම් කරගෙන පින්වත්නි, ඒ බැඳීමම පදනම් කරගෙන අපි තුල අනාගතයේට නොඑක් ආකාරයේ දුක්ඛ ස්කන්ධයන් සමග අපිට කාලය ගෙවන්න වෙලා තියෙනවා. එතකොට ඒ කාලය ගෙවන ජීවිතයේ ඇස්සේ ලෝකේ යථාර්ථයේ පැත්තට පිවිසෙන, යථාර්ථයේ පැත්තට නැමෙන, යථාර්ථයේ පැත්තට නැඹුරු වෙන ශ්‍රාවකෙක් හැම වෙලාවකම කල්පනා කරන්නේ මේ ලෝකේ ආස්වාදයේ අනුව නෙමෙයි, ආදීනව අනුවයි. ඒකට අපි කියන්නේ ආදීනවානුපස්සිනෝ විහෙරති කියලා. ලෝකේ ආදීනව අනුව බලමින් වාසය කරනකොට ඒ ආදීනව අනුව බලමින් වාසය කරන පුද්ගලයා තුළ තමයි පින්වත්නි ඡන්ද රාගය දුරු වෙන්නේ. ඡන්ද රාගය බැහැර වෙන්නේ. ඒතකොට මේ ඡන්ද රාගය බැහැර වෙනවා කියලා කියන්නේම අනාගතයේට දුක සංවර්ධනය වීම ක්‍රමානුකූලව අඩු වෙනවා කියන එකයි. නමුත් දැන් අපි පුරුදු වෙලා ඉන්නේ ආදීනවනුව ලෝකයේ බලමින් වාසය කරන්න නෙමෙයි. අපි පුරුදු වෙලා ඉන්නේ ලෝකය ආස්වාදයේ අනුව බලමින් වාසය කරන්නයි. ඒ ආස්වාදයේ අනුව බලමින් වාසය කරන තාක්කල් නාම රූප ධර්මයන්ට අවක්ඛන්ති. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ට බැස ගැනීමක්. නාම රූප ධර්මයන්ගේ වැඩිමක් වෙනවා. ඒ නාම රූප ධර්මයන්ගේ වැඩිම මතම තමයි ආයතනයන්ගේ වැඩිම සිද්ධ වෙන්නේ. ආයතනයන්ගේ වැඩිම නිසාමයි ආයතනවල ස්පර්ශ වෙලා විඳීම් හටගෙන ඒ විඳින ලෝකය කෙරෙහි අපි තුල නොයෙක් ආකාරයෙන් තණ්හා සහගත කල්පනාවන් උපදින්නේ. ඒක හරිම බරපතලයි. ඒක හරිම භයානකයි. ඒ භයානකභාවයේ මේ ජීවිතය තුල අපිට පේන්නේ නැහැ. ඒ භයානකභාවයේ මේ අත්විඳින කාලය තුල අපිට ඒක පේන්නේ නැහැ. ඒ භයානකභාවය අපිට පේන්නේ පින්වත්නි, ඒ භයානකභාවය අපිට පේන්නේ සංසාරයේ දිහා බැලුවමයි. මොකද මේ පණිවිඩය බුදු කෙනෙක් මතු කරපු නිසා අපි මෙහෙම හරි දන්නවා. බුදු කෙනෙක් මේ බඳු කාරණයක් පැහැදිලි නොකළා නම් පින්වත්නි අපට
මෙබඳු විග්‍රහයක්, මෙබඳු කතාබහක්, මෙබඳු දැක්මක් තුළ ශක්තිමත් වෙන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම දක්ෂ විය යුතුයි. හැම වෙලාවකම උනන්දු විය යුතුයි මේ බුද්ධ වචනය අනුව විමර්ශනය කරන්න. ඒ බුද්ධ වචනය අනුව විමර්ශනය කරන කෙනා ආස්වාදයේ අනුව ලෝකේ බලනවා නොව ආදීනවානුපස්සී වශයෙන් ආදීනව අනුව විමසන්න පටන් ගන්නවා. ආදීනව අනුව විමසන්න පටන් ගන්නකොට ආදීනව අනුව විමසා බලන ලෝකයාට ලෝකේ යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒ යථාර්ථයේ පෙනෙන සීමාව තුල ජීවිතාවබෝධයට, ධර්මාවබෝධයට ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ විවෘත භාවය හරිම උදව්වක් අපට අවබෝධය කරා යන්න. එතකොට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රුතවත් පෘථග්ජනයා එක්තරා රේඛාවකින් බෙදෙනවා නම් ඒ බෙදෙන්නේ මෙන්න මෙතන තමයි. ඒ කියන්නේ අශ්‍රුතවත් පෘථග්ජනයේ හැම වෙලාවකම යා ආර්ය ධර්මීය දන්නේ නැතිකම නිසා. එහෙමනේ ධර්මී කියන්නේ. ඉදාවුසෝ ඉද බික්කවේ මේ විදිහට ශ්‍රාවකයන් අතර කතා වුණේවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේත් අතර තියෙනවා අසුතවා පුතුග්ජනෝ අශ්‍රුතවත් පෘථග්ජනය අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැහැ. ඒකයි ගැටලුව. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ඒකයි ගැටලුව. ආර්ය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල විනීත භාවයක්, හික්මීමක් නැහැ. ඒ විතරක් නෙමේ ආර්ය ධර්මයේ තුල අදක්ෂභාවය විතරක් නෙමේ ආර්ය සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයෝ දකින්නෙත් නැහැ. මෙතන සත්පුරුෂයා කියලා කියන්නේ ඊටාම ගැඹුරු අදහසකින් මේ නිවන සම්බන්ධ, මේ ලෝකේ සදාතනික පරම සත්‍ය සම්බන්ධ මතු කරනවා කියන අදහසින්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සත්පුරිසානං අදස්සාබි සත්පුරිස ධම්මෝ අකෝවිදෝ. ඒ කියන්නේ සත්පුරුෂයා දකින්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයා තුල හික්මීමකුත් නැහැ. අනේ හික්මීමක් නැති තැනක තමයි මේ රූපාස්වාදයට පුද්ගලයා බැඳෙන්නේ. වේදනාව තුල ආත්මීය වශයෙන් යා පවර ගන්න. ඒකයි එතනම කියන්නේ එතනදීම ඔය අසෘතවත් පෘථග්ජනය තෝරන තැනම කියනවා රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තානං අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං තස්සතං රූපං විපරිණාමති. ඔය විදියට කියාගෙන යනවා ඊට පස්සේ. එතකොට මේ සත්පුරුෂ ධර්මයට දක්ෂ නැතිවීමත් සත්පුරුෂයා අඳුනා නොගැනීමත් ධර්මයට දක්ෂ නැතිවීමත් ආර්ය ධර්මයේ තුල අදක්ෂකමත් ආර්ය ධර්මයේ තුල නොහික්මුණු භාවයත් පදනම් කරගෙනම පින්වත්නි එයා තුල ආත්මීය වශයෙන් මේ ස්කන්ධයන් කෙරෙහි මුලා වෙච්ච ගතියක් පවතිනවා පින්වත්නි. එතකොට රූපය තුල මුලාවීමක් පවතිනකොට ඒ මුලාවීම නිසාම ඒ කියන්නේ මේ ආස්වාද ජනක වශයෙන් අස්සාදානුපස්සිනෝ ආස්වාදයේ අනුවම යා වාසය කරන මේ සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයේ කතාව මේක. එතකොට මේ අසෘතවත් පෘථග්ජනය හැම වෙලාවකම ආර්ය ධර්මයේ තුල දක්ෂතාවයක් හික්මුණු බවක් නැතිකම නිසාම එයා තුල පින්වත්නි මුලා වෙච්ච ගතියක්, මුලා වුණු ස්වභාවයක් දකින්න ලැබෙනවා. එතකොට මේ මුලා වෙච්ච ස්වභාවයෙන් පදනම් කරගෙන ඒ මුලා වීමම හේතු කරගෙන ඒ පුද්ගලයා තුල එතනින් පස්සේ වෙන්නේ ඔන්න බලන්න ආස්වාදයේ රසය නිසා තමන්ව දාපු බරපතල අමාරුවක තරම. ඊට පස්සේ යාට වෙන්නේ පින්වත්නි තස්සතං රූපං විපරිණාමති. අර රූපය ආත්මයේ වශයෙන් ගත්තාම විපරිණාමයේ ඉදිරියේ වෙනස් වෙන ස්වභාවයට පත් වෙනකොට ඒ රූපේ වෙනස් වීමට පත් වෙලා ඒ වෙනස් වීම හේතු කරගෙන තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවත්තති විඥානං හෝති. එතන කියනවා ඒ ස්වභාවයේ නිසාම පින්වත්නි විපරිණාමයට පත් වෙලා රූප විපරිණාමයේ අණුව තියෙනකොට ඔහුගේ විඥානයේ ඒ විපරිණාමයේ අණුව පවතිනවා. එතකොට ඒ රූප විපරිණාමයේ නිසා ඒ වෙනස් වීම නිසාම කම්පනයක් ඒ ශ්‍රාවකයා තුල උපදිනවා. ඒ කම්පනයක් ඒ හිත තුල උපදිනකොට ඒ හිත තුල එයාව යට කරනවා.
ඒ කම්පාව විසින් යට කරනවා. කවරකින්ද යට කරන්නේ? දුකින් යට කරනවා. ඒ හේතුවෙන් තමයි පින්වත්නි දුක උපදින්නේ. මේ දුක උපදිනවා කියන්නේ අන්න ඕකටයි. ඒ කියන්නේ එහෙමනම් මේ රූපේ විපරිණාමය, වේදනාවේ විපරිණාමය, සංඥාවේ විපරිණාමය, සංස්කාරයන්ගේ විපරිණාමය, විඥානීය විපරිණාමය තේරුම් ගැනීම තුල තමයි එයා ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීනවානුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ. මොකද ආදීනවානුව බලමින් වාසය කරනකොට රූපේ ආදීනව ඉදිරියේ එයා තුල කැළඹීමක්, කඩාවැටීමක් ඇති වෙන්නේ නැහැ. කැළඹීමක්, කඩාවැටීමක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඒ කැළඹීමක්, කඩාවැටීමක් ඇති වෙන්නේ නැති තැනක පින්වත්නි ඒ පුද්ගලයා තුල වික්ෂිප්ත භාවයක් උපදින්නේ. ඔබට මතක ඇති අපි මීට කලින් කියලා තිනවා බාහිරට වික්ෂිප්ත වෙනවා. අභ්‍යන්තරයට වික්ෂිප්ත වෙනවා. උපාදානයේ නොකොට කම්පා නොවි ඉන්නවා. ඒ අයුරින්ම සසඳමින් වාසය කරනවා කිය ඕවා පැහැදිලි කරපු තැනක් තියෙනවා. එතකොට පින්වත්නි තමන්ගේ හිත තුල මේ ආස්වාදයෙන් අයින් වෙලා, මේ ආස්වාදයේ කියන ස්වභාවයෙන් අයින් වෙන්නේ මේ අපේ හිතලුවක් විදියට නෙමෙයි. ආස්වාදය නිරන්තරයෙන් දුක ගෙනත් දෙනවා. ආස්වාදයෙන් නිරන්තරයෙන් දුක හදලා දෙනවා කියන ස්වභාවය මතයි මේ අරුබුදය මතු කරලා දෙන්නේ. එතකොට මේ අරුබුදය මතු කරලා දෙනකොට ඒ අසත්පුරුෂයා විසින් හැම වෙලාවක, ඒ කියන්නේ අසත්පුරුෂයා කියලා කියන්නේ මේ සත්පුරුෂ ධර්මයට අදක්ෂකම නිසාම යා තුල අසත්පුරුෂභාවයයි මතුවෙන්නේ. ආස්වාදයේ විතරයි හොයන්නේ. ඉතින් ආස්වාදය මොන ක්‍රමෙන් හරි හොයා ගන්න බලනවා. ඒ කියන්නේ රූපාස්වාදයේ මොන ක්‍රමෙන් හරි හොයන්න බලනවා. එතකොට යාට ධර්මයක් නැති නිසා යාට නිර්ණායකයක් නැහැ. අත්තානුවාද ධර්මපරියායක්වත් මොකක්වත් නැහැ. තමන් අනුව ගලපලා බලනවා, ලෝකයට අනුව ගලපලා බලනවා, ධර්මයට අනුව ගලපලා. එහෙම ගැලපීමක් නැහැ. මොකද යා ඒකයි මං කිව්වේ අසත්පුරුෂයි කියලා. ඒ අසත්පුරුෂ භාවයේ නිසාම තමයි පුද්ගලයා තුළ ආත්මීය භාවයක්, මේ ස්කන්ධයන් කෙරෙහි ආත්මීය ස්වභාවයක් පවත්වන. ඉතින් ඒ ස්වභාවය පැවැත්වුවාට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ ස්වභාවය එක දිගට පවත්ව ගන්න බැරි බීමේ අරුබුදයක් විදිහට මේ ලෝකේ විපරිණාමයටපත් වෙනකොට, කඩා වැටෙනකොට, මේ ලෝකේ වෙනස් වෙලා යනකොට, ඒ වෙනස් වීම ඉදිරියේ මුළු මහත් විශාල දුක්ඛ ස්කන්ධයක් යාට විඳින්න වෙනවා. විශාල දුකක් ඒ පුද්ගලයාට විඳින්න වෙනවා. ඉතින් එයාගේ විඥාණය ඒ ඔස්සේ පිහිටවගෙන ඉන්නේ. ඊට පස්සේ විපරිණාමයට පත් වෙනකොට ඒ විපරිණාමයේ පැත්තෙන් පිට පිහිටවගෙන ඊට පස්සේ කම්බුල්ලට අත තියාගෙන හූල්ල ඉන්නයි අපිට වෙන්නේ. එතකොට ඒ ස්වභාවයට පත් වුණාට පස්සේ ඒ ස්වභාවයට පත්වෙච්ච ශ්‍රාවකයා තුල හැම වෙලාවකම නොඑක ආකාරයේ දුකම, ඒ හිත තුළ ඇති වෙන කම්පාව නිසා අනාගතයට නොඑක ආකාරයේ දුකම, ඒ මොහොතේ පවා දුකම අත්විඳිනවා. ඒ දුකත් එයාට උපාදානය වෙලා අනාගතයට නොඑක ආකාරයේ දුක්ඛ ස්කන්ධයන්ම වැඩෙන්න පටන් ගන්නවා. එතකොට බැඳීම් රහිතව කම්පා නොවි වාසය කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සංකිට්ඨේන උද්දේශං උද්දිස්සිත්වා විත්තාරේන අත්තං අවිභචිත්වා උට්ටා යාසනා විහාරං පවිට්ටෝ තථා භික්කවේ භික්ඛු උපපරික්කේය යතා යතස්ස උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සෙය්‍ය බහිද්ධා භික්කවේ විඥානේ අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සිතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති. අනාගතේට ජරා මරණ, මෙතන කියනවා ජාති ජරා මරණ දුක්ඛ සම්භවෝ න හෝති. අනාගතේට සම්භවෙ නොවීම පිණිස තමයි තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕන. එතකොට යා ඒතන ගොඩනගා ගන්න ඕන. යා මුලින් ආදීන ආස්වාදය අනුව බලමින් පවතින ජීවිතය අතහැර දාලා ආදීනම අනුව බලන්න පටන් ගන්න ඕන. ආදීනව අනුව. එතකොට ඒ ආදීනව අනුව බලමින් වාසය කරනකොට ඒ ආදීනව අනුව බලමින් ආදීනවානුපස්සීව ලෝකය දකිනකොට, ආදීනව අනුව හැම වෙලාවකම ලෝකේ පේනවා නම්, ආදීන වලට අනුව ලෝකේ බලනවා නම්, ලෝකේ දකිනවා නම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා තුල
ඒක කෙටියෙන් දේශනා කරනවා නම් ඒ ආදීනව අනුව බලමින් වාසය කරන තැනක, ඒ කියන්නේ මේ ලෝකේ අනිත්‍යතාවය, විපරිණාමය, දුක, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල පවතින මොහොතක් පාසා පවතින විපරිණාමීය භාවය, හැම වෙලාවකම වෙනස් වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවය, බාහිර ලෝකයේ තුලද පවතින තමාගේ වසඟේ සම්මතයේ තුල පවත්ව ගන්න බැරිවීමේ අවදානම, මෙන්න මේ හැම දෙයක්ම තේරුම් ගත්ත කෙනා, මේ ධර්මතාවයේ ඊටාම හොඳින් තේරුම් ගත්ත කෙනා, ඒ කෙනා තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා තමන්ව නුවණින් සසඳමින් විමසමින් වාසය කරනවා. ඇයි? මේ තමන් තුල ගොඩනැගෙන ස්කන්ධයන් ගොඩනැගෙන බාහිර කෙනෙක් තුල බාහිර දෙයක් තුල නෙමෙයි. තමාව විමසමින් වාසය කරනවා. තමාව ගලපමින් වාසය කරනවා. තමාව අත්දකිමින් වාසය කරනවා. මේ අත්දකින හැම දැකීම් දැනීම් මාත්‍රයක් තුලම තමා තුල ඇතිවෙන ස්කන්ධයන් ටිකම නේද මට මගේම හිත නේද මගේ හිතට උපාදානය වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි නේද කියලා තමන්ව විමසනවා. ඇයි තමන්ව විමසන්නේ? යා ආදීනව අනුවයි බලමින් වාසය කරන්නේ. හැම වෙලාවකම ආදීනව අනුවයි වාසය කරන්නේ. එතකොට ඒ ආදීනව අනුව වාසය කරනකොට, ඒ ආදීනව අනුව වාසය කරන තැනක පින්වත්නි, ඒ අනුව නුවණින් විමසමින් සසඳමින් වාසය කරනකොට, ඒ පුද්ගලයාගේ විඥාණය පින්වත්නි බාහිරට වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. බාහිරට වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. එතකොට බාහිර රූපයට, ශබ්දයට, ගන්ධ සුවඳට, රස වික්ෂිප්ත වෙන්නේ නැහැ. මොකද මේවට වික්ෂිප්ත වෙලා වැඩක් නැහැ, විසිරීලා වැඩක් නැහැ පින්වත්නි. බාහිරට වික්ෂිප්ත වීම කිසිම තේරුමක් නැහැ. හේතුව තමයි බාහිරට වික්ෂිප්ත වීම කියලා කියන්නේ මහා නොවටිනා දෙයක්. මොකද බාහිර ලෝකය තුල පවතින කිසිවක් මා තුල මගේ වසඟයේ තුල පවත්වන්න බැරි බව ඒ ශ්‍රාවකයා විසින් ඊටාම පැහැදිලිව දන්නවා. ඊටාම පැහැදිලිව දන්නවා. ඒ නිසා බාහිරට වික්ෂිප්ත වෙන්නේ නැහැ. බාහිරට නොවිසිරී තියෙනවා. ඒ වගේම තමයි මෙතන තව දෙයක් වෙනවා. ඒ වගේම බාහිරට වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. අභ්‍යන්තරයට පිහිටන්නෙත් නැහැ. අභ්‍යන්තරයට නොපිහිටා ඉනවා. ඒ කියන්නේ Tamanගේ ස්කන්ධයන්ගේ පැත්තෙත් මේක පිහිටව ගන්නෑ. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම ආදී බාහිරට වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. අභ්‍යන්තරයේ තුල පිහිටා ඉන්නෙත් නැහැ. ඊළඟට මෙතන කියනවා අතට අභ්‍යන්තරේ පිහිටා ඉන්නවා කියලා කියන්නේ අර මේක ගැඹුරින් පැහැදිලි වෙන තැන්වල තියෙනවා පින්වත්නි මේ ඊටාම ගැඹුරින් පැහැදිලි වෙන තැන්වල තියෙනවා යතා යතස්සු උපපරික්කතෝ බහිද්දා චස්ස විඥානං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සෙයි කියලා. බහිද්දා භික්කවේ විඥානේ අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තම් ওই විදිහට කියාගෙන යනවා. එතකොට ඇතුළට පිහිටන්නේ නැහැ කියන එක දැන් අර සමහර ඔය ධාතු විභංග වගේ උද්දේශ විභංග වගේ සූත්‍රවලදී පැහැදිලි වෙනවා. ඇතුලේ පිහිටන්නේ නැහැ කියන්නේ දැන් අර බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි තියෙනකොට කියන්නේ බාහිර රූපේ නිමිති අනුනිමිති ගන්නේ නැති විදියට වාසය කරනවා. ඊට පස්සේ බාහිර ශබ්ද ගන්ධ සුවඳ රස පහස මේ හැම දෙයකින්ම අත්දකින්න ලෝකයේ කෙරෙහි නිමිති අනුනිමිති ගන්නේ නැතුව වාසය කරනවා. නිමිත්තක් ගාහී භාවයක් නානුභ්‍යංජනක් ගාහී භාවයක් පවත්වන්නේ නැහැ. එතකොට එහෙම පවත්තන්නේ නැත්තේ වෙන මොකක්වත් නෙමෙයි අස්සද්දානුපස්සිනෝ ආස්වාදේ අනුව ලෝකේ බලනවා නෙමෙයි ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීනවානුවයි බලමින් වාසය කරන්නේ. මොකද ආස්වාදේ අනුව බලමින් වාසය කරන කෙනෙක් අමාරු වැටෙනවා. ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීනවානුව බලමින් වාසය කරනකොට එයාට තේරෙනවා මොකක්වත් මේකේ පිහිටවගෙන ඉන්න එළිය පැත්තේ පිහිටුවාගෙන ඉන්න සැලසුම් කරගෙන ඉන්න සාධාරණ හේතුවක් නැහැ කියලා යාට පේන්න පටන් ගන්නවා. එහෙම සාධාරණ හේතුවක් නැති බව යාට පේන්න පටන් ගන්නකොට එයාගේ හිත බොහෝම අභ්‍යන්තරය තුල පිහිටා ඉන්නවා. ඒ පිහිටා ඉඳීම තුල තමයි ඔය ධ්‍යාන සිත් එහෙම උපදින්නේ. එයා ඒකට විකල්පයක් විදිහට අභ්‍යන්තර තුල වැඩිමක් කරනවා. ඒතකොට මේ අභ්‍යන්තරය තුලත් හිත පිහිටවා ගන්නේ නැහැ කියලා උද්දේශ විභංග සූත්‍රය වගේ දේශනාවල කියන්නේ අර පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි මේ වගේ උපදිනවනේ සැපයක්. දැන් පළවෙනි ධ්‍යාන සැපේ කියන්නේ සාමාන්‍ය සැපයක් නෙමෙයිනේ. ඒක ලෝකේ කාමාස්වාදයේ තුලින් ලැබෙන උත්තේජනය වගේ එකක් නෙමෙයි. ආධ්‍යාත්මිකව උද්ගත වෙන සැපය.
ආධ්‍යාත්මිකව උද්ගත වෙන සැපේ කියලා කියන්නේ අර කාම ලෝකෙන් ආස්වාදයේ ඔස්සේ ගොඩ නැගෙන සැපේ වගේ ලාමක එකක් නෙවෙයි. ඒකට අර ඊට මේ දෙක කිරලා වෙනලා බලනකොට අර ඇසට ඉදිරියට ආපු රූපේ මත ලැබිච්ච ආස්වාදයේ වගේ ප්‍රකෝටි ගුණයකින් ඉහළයි පළවෙනි ධ්‍යාන සැපෙන් උපන් ආස්වාදය. දැන් එතකොට මේ ආස්වාද දෙක ගලපලා බලද්දී දෙකම සමානුපාතී නෑනේ. එතකොට මේ ආස්වාදය ඊටාම ප්‍රණීතයි, මధుරයි, ආස්වාද ජනකයි. ධ්‍යානෙන් උපන් එක. ඒතර මේ ප්‍රණීත මధుර ආස්වාදයටත් බැඳෙන්න පුළුවන්. අන්න එතන ඒකයි මෙතන කියන්නේ එතනත් විඥානෙ පිහිටවගෙන ඉන්නේ නෑ කියලා. බහිද්දා භික්කවේ විඥානං අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසණ්ඩිතෝ අනුපාදාය අපරිතස්සතෝ හෝති කියලා කිව්වේ ඇතුලේ පිහිටව ගන්නෙත් නෑ. අර ආස්වාද දැන් මුල්ලා රූපාස්වාදයට බැඳුන්නේ නෑ තමයි. ඒක බාහිර එකක්නේ. දැන් මෙතන ධ්‍යානාස්වාදයට බැඳෙන්නෙත් නෑ. මොකද කොතන වුණත් ආස්වාදය අනුව බලමින් වාසය කළොත් එතන උපත පැනවෙනවමයි. අස්සද්දානුපස්සිනෝ විහෙරති අස්සද්දානුපස්සීව විහරණය වුණොත් වාසය කළොත් එතන පින්වත්නි නාම රූපස්ස අවක්ඛන්ති හෝති නාම රූපයන් මෝරනවමයි. එතකොට ඇතුලේ විඥානයේ පිහිටවගෙන එතනත් ආස්වාදයක් තියෙනවනේ ධ්‍යාන ආස්වාදේ. දැන් එතන ධ්‍යාන ආස්වාදයටවත් දැන් මෙතන මේ පුද්ගලයා තුල බැඳීමක් නැහැ. හේතුව ධ්‍යාන ආස්වාදයේ තුල පිහිටියත් මේ පින්වත්නි එතනත් ඉතින් බඹලෝ එහෙම යන්න අදාළ විදියට උපාදානයන් ගොඩ නැගෙනවා. එතකොට ඇතුළෙත් පිහිටව ගන්නෑ. ඇතුළෙත් පිහිටව ගන්න නැතුව පින්වත්නි අභ්‍යන්තරයටත් නොපිහිටා උපාදානෙ නොකොට කම්පා නොවී ඉන්නවා. උපාදානයක් නැහැ. ආස්වාදේ නම් කවර තැනකවත් ඇතුලේ හෝ එළියේ කුමන තැනකවත් උපාදානීය කරගත යුතු දෙයක් නෙමෙයි. කියන්නේ ධ්‍යානයේද අතහැර දැමිය යුතු දෙයක් කියලා. ගැඹුරින් බලනකොට ධර්මී කියන්නේ. ධ්‍යානී යම්තාක් උපකාර කරනවා ධර්මී ඉහළට දියුණු කරගන්න කෙනෙකුට ධ්‍යානීත් උපකාරය ඔය අපි කියන තරම් මහා ලොකු උපකාරයක් නෙමෙයි. එතකොට මේ ධ්‍යානයේ තුලින් ලැබෙන ධ්‍යාන ඉතාම වැදගත් දෙයක්. ඒකට ප්‍රශංසා කළ යුතුයි, හිස නමා ගරු කළ යුතුයි. එවැනි හිතක් හදාගත්ත ශ්‍රාවකයාට සාදු කියා ප්‍රශංසා කළ යුතුයි. හැබැයි ඒකමයි ශ්‍රේෂ්ඨ, ඒකමයි උත්තරීතර කියලා ධ්‍යාන සැපයට ඇලිලා, ධ්‍යාන සැපයට බැඳිලා, ධ්‍යානෙම මුසපත් වෙලා ඉන්නවා කියන එකම තමයි ඇතුළේ හිත පිහිටවගෙන ඉන්නවා කියලා කියන්නේ. එතන හේතුව ආස්වාදේ නම් කවර තැනකවත් නොපැවතිය යුතුයි. ඒක අභ්‍යන්තරයේද බාහිරද අදාළ නැහැ. අභ්‍යන්තරයේද හිත පිහිටව ගන්නෙත් නැහැ. බාහිරට හිත වික්ෂිප්ත කරගන්නෙත් නැතුව මේ දෙකෙන්ම ආස්වාදයක් ඇති වෙන්න පුළුවන්. බාහිරට වික්ෂිප්ත වීම මත ලැබෙන ආස්වාදය කියන්නේ වෙන එකක්. ඒක ඇහැ ඉදිරියට එන රූපයෙන් ලැබෙන රූපාස්වාදයක්. කන ඉදිරියට එන ශබ්දයෙන් ලැබෙන ශබ්දාස්වාදයක්. නාසය ඉදිරියට එන ගඳ සුවඳෙන් ලැබෙන ගන්ධ ආස්වාදයක්. දිව ඉදිරියට එන රසයෙන් ලැබෙන රස ආස්වාදයක්. කය ඉදිරියට එන පහසෙන් ලැබෙන පොට්ටබ්බ ආස්වාදයක්. මනස ඉදිරියට එන අරමුණු වලින් ලැබෙන ධම්ම ආස්වාදයක්. මිබඳු ආස්වාදයක් තමයි වින්දේ. නමුත් ඒ ආස්වාදය තුල අනිත්‍යතාවය විපරිණාමීය ස්වභාවය දැකගත්තාම ආදීනව පේන්න පටන් ගත්තා. ඇයි මේවා රූපයේ ආස්වාදය ගෙනත් දුන්නම ආස්වාදය ගෙනත් දෙන රූපයට අපි බැඳෙනවා. බැඳිලා ඉන්නවා. ඉතින් ඒවා නඩත්තු කර කර බැඳිලා ඉන්නවා. නමුත් රූපය කියන්නේ විපරිණාමයට අයිති දෙයක්. අනිත්‍යතාවයට අයිති දෙයක්. විපරිණාමයට අනිත්‍යතාවයට අයිති රූපය විපරිණාමයටපත් වෙනකොට අනිත්‍යතාවයටපත් වෙනකොට ඉතින් දුකම තමයි ගලන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා බාහිරට විඥානෙ පිහිටුවාගෙන ඉන්න කිසි තේරුමක් නැහැ. මොකද බාහිර ආස්වාදයේ තුල කිසිම සාරයක් නැහැ. හරයක් නැහැ කියලා මේ ශ්‍රාවකයා ඊටාම පැහැදිලිව දැන් තේරුම් අරගෙනයි ඉන්නේ. එතකොට ඒකට විකල්පයක් විදියට හොඳයි. එහෙනම් ඔබ වහන්සේලා කියන්න මොකද්ද කරන්න ඕන වගේ අහනකොට අපි කියනවා එහෙනම් භාවනා කරන්න කියලා. එතකොට එයාට පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේවා උපදිනකොට ඒ ධ්‍යාන ආස්වාදය ඒක හැබැයි අර කාම ලෝකේ වින්දනය කරන ආස්වාදයේ වගේ බොහෝම ලාමක, බොහෝම ප්‍රාථමික එකක් නෙමෙයි පින්වත්නි. එතකොට ඒ ආස්වාදයේ තුල යා වාසය කරනකොට ඒක එතනත් ආස්වාදයේ තමයි. අස්සද්දානුපස්සිනෝ විහෙරති නම් නාම රූපස්ස අවක්ඛන්ති හෝති කියන එක නවත්තන්න බෑ. කවර හේතුවක් නිසාවත් නවත්ත ගන්න බෑ පින්වත්නි. ඒක සිද්ධ වෙනවාමයි. ඒක සිද්ධ වෙන එක කිසිවෙකුට නවත්ත ගන්න බෑ. එතකොට ඒ ලැබිච්ච ආස්වාදයේ ධ්‍යාන ආස්වාදයක්. ඒක බොහොම ඉහළයි. නමුත් ඒ ඉහළ ආස්වාදයත් අනිත්‍ය වෙලා යනවා, විපරිණාමයටපත් වෙනවා කියලා අපි ඒකත් දකින්න ඕන. මොකද ධ්‍යානය කියන එක පැය 24ම පවතින එකක් නෙමෙයි.
ධ්‍යානයේ භාවනාව තුළ වාසය කරන තාක්කල් ඉන්න පුළුවන්. භාවනාවෙන් නැගිට්ටම කෝ අර ඇති වෙච්ච ප්‍රීතිය. භාවනාවෙන් නැගිට්ටාම කෝ අර භාවනාව නිසා උද්ගත වෙච්ච සුඛය. භාවනාවෙන් නැගිට්ටාම නොඑක් සංකාර ධර්මයන් හිතට ගලනකොට සංකාර නොගැලීම නිසා ඇතිවෙච්ච කෝ අර සුඛාස්වාදය. භාවනාවෙන් නැගිට්ටට පස්සේ කෝ අර හිතේ ඒකාග්‍රතාවය නිසා ඇතිවෙච්ච යම්කිසි උත්තේජනාත්මක නිරාමිස භාවයක් පැවතුනා නම් කෝ ඒ නිරාමිස භාවය. කෝ ඒ නිරාමිස භාවය. ඒ නිරාමිස භාවයේ මොකක්වත් නැත්තම් ඒ නිරාමිස භාවයේ නැති තැනක පින්වත්නි ඒ නිරාමිස භාවයේ උපදින්නේ නැත්තම් ඒ නිරාමිස භාවයේ නැති තැනක එක දිගට පවතින්නේ නැත්තම් එතනත් අනිත්‍යතාවයේද පවතින්නේ නැද්ද? අනිත්‍යතාවය. විපරිණාමයේද පවතින්නේ නැද්ද? විපරිණාමය. ඉතින් අනිත්‍ය වෙලා යන විපරිණාමයටපත් වෙලා යන ආස්වාදයකට බැහැගෙන ඒක උපාදානය කරගෙන වාසය කරන එක සුදුසුද නුසුදුසුද? නුසුදුසුයි. ඇයි? කවර ආස්වාදයක් වුණත් අනිත්‍ය වෙලා යනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක ධ්‍යාන ආස්වාදයක් වුණත් ආස්වාදයේ වින්දනය කරමින්ම වාසය කරන එක නරකයි. එතකොට සදාකාලිකවම ලැබිය හැකි ශාන්තියක් Tamange හිත තුළ උද්ගත කරගන්නවා නම් ඒ බඳු උද්ගත කිරීමකට තමා තුළ එකඟතාවයක් කැමැත්තක් Tamangeම හිත තුළ තියනවත් නම් එහෙමනම් මේ ස්වභාවය ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම තුළ තමයි පින්වත්නි ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔය හිතන විදියට අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මේ ස්වභාවය තුළ පවතින යථාර්ථවාදී රීතිය. යථාර්ථය ඊටාම හොඳින් තේරුම් අරගෙන සදාකාලිකවම නිදහස් වෙන තැනකටම Taman තල්ලු වෙන එක. ඒකට අදාළ ඒ කියන්නේ මේ ආස්වාදයේ මත පින්වත්නි හැම වෙලාවකම භවයේ පැනවෙනවා. භවය නම් දුරු කළ යුතුමයි. ඒ කියන්නේ මේ කාමාස්වාදයේ නිසා කාම භවයේ පැනවෙනවා. ධානාස්වාදයේ නිසා රූප භවයේ අරූප භවයේ පැනවෙනවා. ඉතින් භවය කියන්නේ සම්පූර්ණයෙන් මේ ත්‍රිවිධ භවයම දුරු කරන්න ඕන එක. ත්‍රිවිධ භවයම දුරු කිරීම තුලයි සැබෑ निराமிස ප්‍රීතිය අත්දැක ගන්න ලැබෙන්නේ. එතකොට निराமிස ප්‍රීතිය ඇති කරගන්න ශ්‍රාවකෙක් විසින් පින්වත්නි මේ ලෝකය තුල පවතින නිස්සරණීයම දකින්න ඕනේ. නිස්සරණීය දකින්න එක තමයි ආදීනවානුපස්සීව වාසය කරනවා කියලා කියන්නේත්. ආදීනව බලමින් වාසය කරනවා. ඒ කියන්නේ ආදීනවානුව බලමින් වාසය කරනකොට තමයි Nirodhe පැනවෙන්නේ. ආස්වාදයේ අනුව බලමින් වාසය කරනකොට තමයි පින්වත්නි සම්පූර්ණයෙන් සසර පැනවෙන්නේ. එතකොට ඉමස්මින් සති ඉදං හෝති කියන භාවය, ඒ කියන්නේ ඉමස්ස උප්පාදා ඉදං uppajjati මෙය ඉපදීමෙන් මේ උපදී කියන භාවය සම්පූර්ණයෙන්ම පැනවෙන්නේ අස්සද්ධානුපස්සීව වාසය කිරීම මත. ආස්වාදයේ අනුව බලමින් වාසය කිරීම මත. දැන් අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ ආස්වාදයේ අනුව බලමින් වාසය කරන්න නෙමෙයි. අපට බුදුරජාණන් වහන්සේ වදාළේ ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීනවනුව බලමින් වාසය කරන. එතකොට මොකද්ද වෙන්නේ? ඒ ආදීනවනුව බලමින් වාසය කරනකොට වෙන දේ තමයි ආදීනවනුව හැම වෙලාවකම බලමින් වාසය කරනකොට ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති නිරුද්ධ වීමයි තමා තුළ සිද්ධ වෙන්නේ. මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කිරීම තුළ තමයි නිර්වාණය කියන ස්වභාවය පැනවෙන්නේ. නිරෝධය සාක්ෂාත් කිරීම තුළ තමයි ශ්‍රාවකයාගේ හිත නිවනට බර වෙලා ශ්‍රාවකයාගේ හිත නිවනට එකඟතාවයක් පළ වෙන්නේ. එතකොට මේ නිර්වාණගාමී ශ්‍රාවක භාවය අන්න එතනයි මතුවෙන්නේ. ඒකට පුද්ගලයා විසින් පින්වත්නි බොහොම අවබෝධ කරගත යුතු යථාර්ථය තමයි. කියන්නේ කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ කවර භවයක්වත් පැනවෙන්නේ නැති තැනකට හිත හදා ගන්න නම් යා නිස්සරණීය ධාතුව අවබෝධ කරගන්න ඕන. එතකොට නිස්සරණීය ධාතුව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි කාමානමේතන් නිස්සරණං යදිදන් නික්කම්මං.
එයා දැනගන්න ඕන දුකසේ තමන් අවබෝධ කරගන්න ඕන කාමයන්ගෙන් එතර වීමේ මාර්ගය. කාමයන්ගෙන් එතර වීමේ මාර්ගය. එතකොට ඒ වගේම තමයි රූපානමේතන් නිස්සරණං යදිදං. රූපයන්ගෙන් එතර වීම කියලා කියන්නේ අරහත්වය. ඒ අරහත් මාර්ගය දැනගන්න ඕන. පොදුවේ ගත්තට පස්සේ එයා දැනගන්න ඕන පින්වත්නි, ඒ ශ්‍රාවකයා තේරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං ඉමේ තයෝ ධම්මා දුප්පටි විඥා. මේක දුකසේම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි පින්වත්නි සියලු සංස්කාරයන්ගෙන් ඈතර වීම නම් වූ අරහත් ඵලය. එතකොට සියලුම සංස්කාර ඒ කියන්නේ මේ ලෝකයේ කවර ආස්වාදයක් වුණත් ආස්වාදේ කළ යුතු නැහැ. අස්සද්ධානුපස්සීනෝ විහෙරති කියන ස්වභාවයේ පදනම් කරගෙනම නාම රූපස්ස අවක්කන්ති හොති නාම රූපයන් පැනවෙනවා. ඉතින් නාම රූප තියෙන තැනක ආයතනද ස්පර්ශයද විඳීම්ද තණ්හාවද උපාදානයේද භවයද ජාතියද ජරා මරණද නැවත නැවත පැනවෙනවා. ඒක කාටවත් නතර කරගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ලෝකේ නැවත සිද්ධ වෙමින් පවතිනවා, අනාගතයටද සිද්ධ වෙමින් පැවතින දෙයක්. එතකොට එහෙමනම් සාක්ෂාත් කළ යුතුයි දුකසේ අවබෝධ කරගන්න ඕන දේ තමයි පින්වත්නි පටිච්ච සමුප්පන්නතාවය. යංකෝපන කිංචි භූතං සංකතං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං. නිරෝධය සාක්ෂාත් කිරීමේ පටිපාටිය පටිච්ච සමුප්පන්නෝ කොහොමද නිරෝධය සාක්ෂාත් වෙන්නේ? නිරෝධය සාක්ෂාත් වෙන්නේ එකම දෙයයි ආදීනවානුපස්සී. ආදීනව අනුව බලමින් වාසය කර ටිකයි. ඒකයි කරන්න තියෙන්නේ. ආදීනව අනුව පස්සීව වාසය කරන එකයි. කොහොමද ආදීනව අනුව බලමින් වාසය කරන්නේ? ආදීනව අනුව බලමින් වාසය කරන්නේ බාහිර අභ්‍යන්තර ලෝකයේ සම්බන්ධවයි. අනිත්‍යතාවයත් දුකත් විපරිණාමයත් දකිමින් වාසය කරන ඒ අනිත්‍යතාවයද විපරිණාමයේද දුකද මේ බාහිර අභ්‍යන්තර ලෝකයේ තුල පවතින සදාතනික සත්‍ය වශයෙන් දකිමින් වාසය කරනකොට එතන ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා ඒතං මම ගන්න විදියක් නැහැ. මගේ ආත්මයේ වශයෙන් එතන ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි ඉතුරු වෙන්නේ නැත්තේ? මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න අල්ලගන්න දෙයක් පින්වත්නි ඉතුරු වෙන්නේ නැත්තේ එයාට මේ නිරෝධය පේන්න පටන් ගන්නවා. මේවා ඔක්කොම නිරෝධ ධර්ම හැටියට එයාට පේන්න පටන් ගන්නවා. එතකොට නිරෝධය අත්දැකීම පිණිස ප්‍රායෝගිකව එයා අභ්‍යන්තර ලෝකයේද බාහිර ලෝකයේද අනිත්‍යතාවයත් දුකත් විපරිණාමයත් සාක්ෂාත් කරගන්න ඕන. ඒ අනිත්‍යතාවයේද විපරිණාමයේද දුකද සාක්ෂාත් කර ගැනීම පිණිසයි ශ්‍රාවකයා විසින් මේක සාක්ෂාත් කර ගැනීම පිණිසයි ශ්‍රාවකයා විසින් විදර්ශනා කළ යුත්තේ. ඒ විදර්ශනා කරනකොට යාට පැහැදිලිව ආදීනවානුපස්සිනෝ විහෙරති. ආදීනව අනුව බලමින් වාසය කරන්න පුළුවන්. ආදීනව අනුව බලමින් වාසය කරනකොට යාට බාහිර රූපේ කෙරෙහි ඇඟ ඇලුම්කමුත් නැහැ. ශබ්දේ කෙරෙහි ඇඟ ඇලුම්කමුත් නැහැ. ගන්ධ සුවඳ කෙරෙහි විශේෂයි හොඳයිකමකුත් නැහැ. රසයන් කෙරෙහි අයි හොඳයිකමකුත් නැහැ. පහස කෙරෙහි අයි හොඳයිකමකුත් නැහැ. මේවා කෙරෙහි මගේ ආත්මය කියලා බැසගෙන ගිලගෙන ඉන්න ගතියකුත් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙන්නේ නැහැ පින්වත්නි. ඒ ඇති වෙන්නේ නැති නිසාම යාට දුක නිමා වෙනවා. මේක නිරෝධය සාක්ෂාත් කරනවා. එහෙනම් මේ එක විදියට කිව්වේ එකම දෙයක්. ඒ තමයි ඔබ දැනට වාසය කරන්නේ ආස්වාදය අනුව බලමින්. ඔබ වාසය කළ යුතු වන්නේ ආදීනවානුපස්සීවයි. ඔබ වාසය කරන්න අවශ්‍ය වෙන්නේ ආදීනවානුව බලමිනුයි. ආදීනව අනුව බලමින් වාසය කරන තාක්කල් ඔබට අවබෝධයේ පැත්තට සේන්දු වෙන්න පුළුවන්. ආස්වාදයේ අනුව මෙබඳු ඊතා සුන්දර ධර්මයකුත් ඔබ මාතට මුණ ගැහිලා ඔබ මාතටපත් වෙලා තවමත් ආදීනවවල රසයම හොයමින් වාසය කරනවා නම් එතකොට මේ ධර්මීය ප්‍රායෝගික ප්‍රතිඵලය අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. සංසාරේමයි පැනවෙන්නේ පින්වත්නි. එතකොට මේ සංසාරේම පැනවෙච්ච තැනක
පින්වත්නි යාට මේ අතාර්ථයේ පැහැදිලිව දැක ගන්න බෑ. මේක පැහැදිලිව දැක ගන්න ඒ කියන්නේ දැන් අපි ඔබට කිව්වට පින්වත ආස්වාද අස්සද්ධානුපස්සීව වාසය කරන්න එපා. ආදීනවානුපස්සීවම වාසය කරන්න කියලා ඔබට අපි කියනවා. එහෙම කිව්වා කියලා පින්වත්නි ඔබට එහෙම ඉන්න පුළුවන්ද? ඔබට මේ කියන වචනයට අනුවම මේ මොහොතේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? බෑනි. ඔබ එහෙම ක්‍රියාත්මක වෙන්න කැමති නැහැ. ඔබ එහෙම ක්‍රියාත්මක වෙන්න කැමති නැහැ කියලා කියන්නේ ඔබ තුල මේ යථාර්ථයට විවෘත වීමට පවතිනවා මැලිකමක්. මැලිකමක් පවතින්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඔබට තවමත් මේ යථාර්ථය පිළිබඳ ඔබේ හෘද සාක්ෂියට දැනිලා නැහැ. හෘද සාක්ෂියට දැනෙන්නයි මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ධර්මයේ තුලින් ධර්ම ශ්‍රවණය කළීම තුලින් කියවීම තුලින් අවශ්‍ය වෙන්නේ. ඒත් අනුමානෙට ගොඩනගාගත්ත දැනුමක් පවතින්නේ ඒකත් ඕනෑම වෙලාවක තවත් දැනුමකින් යට වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ඇති කරගත්ත අවබෝධය Tamanගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කර ගැනීම පිණිස පින්වත්නි පුළුවන් තරම් ධර්මයේ තුල ශක්තිමත් වෙලා අවබෝධය තුල ශක්තිමත් වෙලා අවබෝධය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් විදියට Tamanගේ හදවතින් මේ සත්‍ය දකින්න ඕන. ඒ දකින සත්‍ය ඊටාම පළල්ව දැක ගන්නයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ අතීතංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් පච්චුප්පන්නංසේ ඥානයත් කියන මේ ත්‍රිවිධ ඥානය උපදවාගත යුතු බවට භාගතුන් වහන්සේ වදාළේ. එතකොට අතීතය ඔබට පුළුවන් අනමරාග්න සංසාර කාලයක් මේ ආස්වාදයේ අනුව ලෝකේ බලමින් වාසය කිරීම නිසා අඹමල් රේණුවකවත් යහපතක් සැලසුණාද කියලා උපතේ සිට මේ දක්වා අත්දැකීම් ටික ඔබට ප්‍රකටයිනේ. ඒ ප්‍රකටතාවය තුලින් දකින්න පුළුවන්. එතකොට ඔබ මේ ආස්වාදයේ නිසා විඩාවට පීඩාවට පත් වුණා මිසක් ස්වල්ප ආස්වාදයක් වෙනුවෙන් වෙහෙසටපත් වුණා මිසක් ඔබ හිතපු ආස්වාදේ ඔබට හම්බ වුණාද? දැන් උදාහරණයක් විදිහට විවාහ වෙනකොට අපි හිතනවා මුළු ලෝකෙම Tamanට හම්බුණා වගේ මහා ආස්වාද ජනක අත්දැකීමක් විදිහට විවාහය. නමුත් ඒ ආස්වාද ජනක අත්දැකීම මොනතරම් බොරුවක් වෙලා යනවද අවුරුද්දක් දෙකක් යනකොටම. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ දරුමල්ලෝ ලැබුණාට පස්සේ ඒ ඔස්සේ කැපකරන කැපකිරීම සහ වෙහෙස මැරෙනකන් ඒ බර ඇදගෙන හරියට ගොනෙක් කරත්තේ අදිනවා වගේ පුද්ගලයෙක් මේ බර ටික ඔක්කොම උස්සගෙන යන්නේ අර ස්වල්ප ආස්වාදයක් උදෙසා ඒක රූපාස්වාදේ විය හැක, ශබ්දාස්වාදේ විය හැක, ගන්ධාස්වාදේ විය හැක, පරපතලමික පොට්ටබ්බාස්වාදේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච ආස්වාදේ. ඒතකොට ස්පර්ශයට බැඳුනහම හරි භයානකයි. ඊට පස්සේ ඒ ස්පර්ශයට බැඳීමේ ආස්වාදයේ තුල ආස්වාදයේ ගිනත් දුන්නු දේ මගේ කරගන්න ගිහින් මගේ වසඟේ පවත්වන්න ගිහින් එයා ඊට පස්සේ විවාහයකට එළඹෙනවා. ඒ විවාහ ජීවිතයේ ඇස්සේ ඒ ආස්වාදයේ මොන්නතරම් කෙටි කාලයක් තුල වෙනස් වෙලා යනවද? තමන් හොයපු රස මොනතරම් කෙටි කාලයකින් වෙනස් වෙලා යනවද? මොකද මේ හිතේ ස්වභාවය නිතරම විපරිණාමයට ඊට පස්සේ ඒ ආස්වාදයේ ගෙනත් දුන්න රූපය සහ ඒ රූපය ඇසුරු කරගත්ත සියලු දේවල් නඩත්තු කරන්න මිනිසු කොයිතරම් දත කනවද? එතකොට වැඩියෙන්ම තිබ්බේ ආස්වාදයේද හොඳට කිරලා බලන්න වැඩියෙන්ම තිබ්බේ ආස්වාදයේද දුකද? ආස්වාදයේ ඔස්සේ ලුහු බැඳීම නිසා පවතින ආස්වාදයේද දුකද? දුක පවතින්නේ. ඒක ඕනම කෙනෙක් දන්නවා. ඒක සමහර ප්‍රකටව කියන්න නැති වෙන්න පුළුවන් අපි මේ වෙලාවේ සතුටින් කියලා කියයි. නමුත් ඔය සතුට අස්සේ මොන්න තරම් දුක්ඛ ස්කන්ධයක් කඳුළු හංගගෙනද මම සතුටින් ඉන්නේ කියලා කියන්නේ. එහෙනම් අපට තේරෙනවා මේ ආස්වාදයේ කියන එක ඇස්සේ අපි හිතන රසය ජීවිතාන්තයේ දක්වා මුහුණ දෙන්න උත්සාහ කරන රසය අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒක අතීතංසේ ඥාන. අතීතයට ගිහින් බලන්න පුළුවන්. දැන් මේ මොහොතේ අත්දැකීම් ටික දිහා බලන්න කලින් අතීතේ මම හොයපු ආස්වාදේ මට හම්බ වුණාද කවදා හරි? ඒ ආස්වාදේ හම්බ වුණත් ඒ ස්වල්ප ආස්වාදයට වඩා දුක මං කොයිතරම් යට කරාද කියලා එහෙම බලනකොට අතීතංසේ ඥානයක් උපදිනවා. ඊට පස්සේ වර්තමානයේ දැන් මේ වෙලාවේ මං විමසනවා. මේ වෙලාවේ මම දුකක් පීඩාවක් කනස්සල්ලෙන් ඉන්නවනම් මේ ආස්වාදයට බැඳීම නිසාම නේද මම මේ බඳු තත්වයක ඉන්නේ. මේ ආස්වාදයට මගේ හිතේ ඇතිවෙච්ච තණ්හාව නිසාම නේද මම පීඩාවෙන් කනස්සල්ලෙන් ඉන්නේ
කෙනෙක් බැන්න නිසා නම් එයා හිතාගෙන හිටියා මේ ප්‍රියමනාප ශබ්දව මට ඇසිය යුතුයි කියලා. ප්‍රියමනාප ශබ්ද මත එයා ආස්වාදේ හෙව්වා. නමුත් ඒ ප්‍රියමනාප ශබ්දේ මත එයාට හැමදාමත් ප්‍රියමනාප ශබ්දම ඇහෙන්නේ නෑනේ. මිනිස්සු කොයිතරම් බනිනවද, අසත්‍ය කියනවද, අගෞරව වෙන දේවල් කියනවද, නුසුදුසු දේවල් කියනවද, අද්වේෂයෙන් කියන ඒ ඔක්කොම එනකොට යාට ආස්වාදයේ මොනතරම් පහළට කඩා වැටෙනවද මේ මොහොත තුල පවා පින්වත්නි නොඑක ආකාරයේ ආස්වාදයන් මට මම හිතන සාරේ අරගෙන එනවද නෑ. ඒකට හේතුව මොකද්ද? අනිත්‍යතාවයේ විපරිණාමයේ දුක මේ ලෝකේ පවතින. ඒ දුක තමයි අත්විඳින්නේ. අනාගතේටත් එහෙමනම් මම ආස්වාදයේ පස්සේ ලුහු බැඳා කියලා මම හිතන සාරේ හම්බ වෙයිද? අන්න උපකල්පනය කරනවා. අනාගතේටත් මම මේ ආස්වාදේ හොයාගෙන ගියාම මේ ආස්වාදේ මට හම්බ වෙයිද? නැහැ. මැරෙනකන් ඔය ආස්වාදේ හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අනාගතේටත් ආස්වාදේ පස්සේ යන මට මොකද්ද මට හම්බ වෙන තෑග්ග? දුක. දුක. ස්වල්ප ආස්වාදයක් ඔස්සේ දුක. ඊට පස්සේ දුකටත් ආදරය කරන්න පටන් ගන්නවා. මේ හිත මොනතරම් අමාරුයි දානවද කියනවනම් ඊට පස්සේ දුකට ආදරය කරන්න පටන් ගන්නවා. කමක් නැහැ. අද දුක් විඳලා කමක් නැහැ. හෙට හරි හොඳට ඉන්න පුළුවන්. නෑ මේ දුක් විඳි මට මේ දුකත් හොඳයි. හේතුව තමයි මේ දරුවෝ නඩත්තු කරන්නනේ, බිරිඳ නඩත්තු කරන්නනේ මම මේ මහන්සි වෙන්නේ. එයා සතුටින් ඉන්නවා නම් මට ඇති. ඒ දරුවෝ සතුටින් ඉන්නවා නම් මට ඇති කිය දුකම විඳ විඳ මැරිලා යනවා. ඊට පස්සේ දරුවොත් එක්ක තිබ්බ අන්තර් සම්බන්ධෙත් ඉවරයි. භවයෙන් වැහුණාම කිසි මිනිහෙක් නෑ. මෙහි දානමාන දෙයි සමහරට අර මනුස්සයා දුගතියි. මොකද මරණාසන්න මොහොතේ සමහර උපාදානෙ වෙන්නේ තේ දේවල්. ඊට පස්සේ සීලයෙන් ශක්තිමත් වීම, ආජීවය තුල ශක්තිමත් වීම, දිට්ඨ සම්පත්තියක්, ආජීව සම්පත්තියක්, ඊට පස්සේ චිත්ත මේවත් නැහැනේ සමහරට අර උපාදානයේ නිසාම අර ආස්වාදයේ වෙනුවෙන්ම ඒ ආස්වාදයේ පවත්ව ගන්න කියලා ගොඩක් දේවල් කරලානේ ලෝකෙට ගිහින් නටාගෙන දැඟලුවේ. ඉතින් ඒ ඔස්සේ ඉතින් ධර්මයක් දිනු කරගෙන හිත නිවාගෙන හිත සුවපත් කරන හැම මොකක්වත් හම්බුනේත් නැහැනේ. හම්බුන් නැති නිසාම දුක. ඉතින් සමහර ඉතින් මේ ලෝකයේ යන රිද්මය සහ අපේ භාග්‍යතුන් වහන්සේගේ වදාළ රිද්මය කියන්නේ දෙකක් පින්වත්නි. මේ දෙක හොඳට තේරුම් ගන්න. මේ දෙක ඊටාම පැහැදිලිව තේරුම් ගන්න. දැන් අපේ හිතේ හරිම අවදානමක අපි ඉන්නේ. මේ අපි ඉන්නේ බොහෝම සැනසිලිදායක තැනක නෙමෙයි. මේ මොහොතේ මුහුණ දෙන අත්දැකීමට වඩා සාංශාරික විශාල අවදානමක අපි ඉන්නේ. දැන් මාළු ටැංකියක් ගත්තාම ඒ මාළු ටැංකිය දිහා බැලුවට පස්සේ ඒ මාළු ටැංකිය දැන් වෛද්‍යවරු එහෙමත් නිර්දේශ කරනවා මේ සමහර රෝගවලට මනස සැහැල්ලු කරගන්න මාළු ටැංකිය හදන්න කියලා. මං හිතන්නේ ලංකාවේ මාළු ටැංකි නැති ගෙදරක් නැහැනේ. හැම මාළු ටැංකියකම මාළු ඉන්නවා. මිනිස්සු පුටු තියාගෙන වයසට ගියාට පස්සේ අයි ජීවිතේට ධර්මයකුත් නැහැනේ. ওই මාළු ටැංකි දිහා බලාගෙන මාළුන්ට කෑම දදා ඉන්න සමහර වයසකයි මම දැකලා තියෙනවා. ඉතින් යාගේ ජීවිතේම මාළු ටැංකිය. ඊට පස්සේ මාළු ටැංකි දිහා බලාගෙන මාළු හුරතල් කර ඉතින් තවත් වටිනා මාළු ගෙනල්ලා ඒවට දාලා මාළු හැසිරෙනකොට මාළු කෑම කනකොට මාළුන්ගේ චර්යා බල මනස සැහැල්ලු කරගන්නවා. ඒක තමයි සංසාරයේ ස්වභාවය. නමුත් මාළුන්ට කණ්ඩ දාන මිනිහෙක් හැමදාමත් උදේ හවස මාළුන්ට කණ්ඩ දීලා මාළු දිහාම බලාගෙන ඉන්න මිනිහෙකුට මරණාසන්න මොහොතෙත් ওই මාළු ටැංකියමයි උපාදානය වෙන්නේ. මම මේ උදාහරණයක් කියන්නේ. මොකද එයාගේ උදේ ඉඳලා හවස වෙනකම් මම දැකලා තිනවා එහෙම වයසක අය ජීවිතේ සැඳෑ කාලේ ගෙවනයි ලොකු මාළු ටැංකිය හදාගෙන ඒවට ධනපති පන්ති උදවිය පවා ඒවට කෑම දදා ඉතින් එහෙම ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට පින්වත්නි ඒකම උපාදානි වුණොත් මාළුවෙක්ගේම කුසේ බිත්තරයක් විදියට යාගේ ජීවිතේ වැඩෙන්න පුළුවන් මරණින් පස්සේ. ඒක තමයි අවදානම. ඊට පස්සේ දැන් මෙහි 7 දවස් දානෙ දෙනවා. 7 දවස් බණ කියවනවා. එතකොට මාළුවෙක්ගේ කුසේ ප්‍රතිසන්දිය ලැබලා තියෙනවා. දැන් මේ පිනේ කිසිම උදව්වක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ මහා ධනපති උගත්යයි සම්මත බුද්ධිමත්යයි සම්මත කීර්තිමත් පුද්ගලයෙක් කියලා ලෝකෙම ප්‍රශංසා කරපු මිනිසයා මාළුවෙක් Tamanගේම ගෙදර මාළු ටැංකියේ මාළුවාගේ කුසේ බිත්තරයක Tamanගේ විඥානේ පැලවෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මොකද උපාදානයට අනුවයි භවය හැදෙන්නේ. භවයට අනුවයි ජාතිය හැදෙන්නේ. භවපච්චයා ජාති. ඒ නිසා මේ සසර මොන්න තරම් අපිව අමාරුවේ දානවද? ඒකයි මේ අතීතංසේ ඥානයත් අතීතයේත් මෙබඳු ස්කන්ධයන් නේද ක්‍රියාත්මක වුණේ. අනාගතයේ තුලත් මෙබඳුම ස්කන්ධයන් නේද ක්‍රියාත්මක වෙන්නේ. වර්තමානී මේ වෙලාවෙත් මේ ආස්වාදයේ අනුව බලමින් වාසය කරපු නිසා නේද මට නොඑක ආකාරයේ දුක මතුවෙන්නේ කියලා බැලුවට පස්සේ
එයාට ආස්වාදය අනුව සංසාරික ගැට ගැහෙන ගැට ගැහිල්ල නතර කරලා දාලා ජීවිතාවබෝධයේ පැත්තට ධර්මාවබෝධයේ පැත්තට යාගේ හිත නමා ගන්න නම්‍යශීලී වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට යාට පේනවා මේ ලෝකේ ආදීනව සහිත බව. මොන්න තරම් ආදීනව ගොඩක්ද ලෝකේ තියෙන්නේ. ආදීනවානුපස්සී විහෙරති. ආදීනව අනුව බලමින් වාසය කරනවා. මේ ලෝකේ අනිත්‍යයි. මේ ලෝකේ දුකයි. මේ ලෝකේ විපරිණාමයටයි ඇති. මේ අත්දකින්න ලෝකයේ තුල ආස්වාදයට මා මුසපත් නොවිය යුතුයි. ආස්වාදයේ නැමැති රසයට මා නොබැඳිය යුතුයි. ආස්වාදයට ගිජු වී වාසය කරන තාක්කල් මා කරා දුකමයි පැමිණෙන්නේ වෙන කවරක්වත් නෙමෙයි. ඒ නිසා මම ආදීනවම දකින්න ඕන. ඒ ආදීනවානුපස්සීව වාසය කරන කෙනා තුල නාම රූපයන්ගේ මෝරා වැඩිමක් වෙන්නේ නැහැ. නිරුද්ධ වෙලා යනවා නාම රූප. එතකොට එයාට නාම රූපයන් ඔස්සේ ඇති වෙන සලායතනයන් ආයතනවල අත්දකින්න ලෝකය තුල දැකපු දේ උපාදානීය වෙන්නේ නැහැ. මොකද දැකපු දේ උපාදානීය වීම නිසා ලොකු අවදානමක වැටිච්ච සසරකයි මම ඉන්නේ. අවදානමක ඉන්නේ. උපාදානී කරගන්න දෙයක්වත් නැහැ. ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් කියලා මේ ගැඹුරු දහම් දැනුම තුලින් යා තේරුම් අරගෙනයි තියෙන්නේ. ඒ තේරුම් ගැනීම තුල යාට ආදීනවම පේන්න පටන් ගන්නවා. ඒ ආදීනවානුව බලමින් වාසය කරනකොට ආදීනවානුව බලමින් වාසය කරන කෙනාට මේ ඇහැ ඉදිරියට එන රූපයේ තුල විශේෂ ඇයි හොඳයි කන්නේ. කන ඉදිරියට එන ශබ්දයේ තුල විශේෂ ඇයි හොඳයි කන්නේ. නාසයට එන ගඳ සුවඳ කෙරෙහි විශේෂ ඇයි හොඳයි කන්නේ. දිව ඉදිරියට එන රසය කෙරෙහි ඇයි හොඳයි කන්නේ. කය ඉදිරියට එන පහස කෙරෙහි ඇයි හොඳයි කන්නේ. මොකද මේ වගේ ආස්වාදයේ තුල යථාර්ථයක් දන්නවා ආදීනවත් දන්නවා. ඒ නිසා ආදීනවානුපස්සීව වාසය කරන්න පහසුයි. ඒ නිසා ජීවිත අත්දැකීම් තියෙන ගොඩාක් දෙනෙක් ජීවිතේ හොඳට ආස්වාදයේ තේරුම් ගත්ත අය ඉක්මනින් අවබෝධය කරා ආවේ ඒකයි. ජීවිතේ ගොඩාක් ආස්වාදයේ රසය සැබෑවටම ආස්වාදයේ තුල පවතින යථාර්ථයේ තේරුම් ගත්ත අයයි නිවන කරා ගොඩක් වෙලාවට පැමිණුනේ. ඒ නිවන කරා ඒ අය පැමිණුනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. නිවන කරා ඒ අයට පැමිණෙන්න උදව් කළේ පින්වත්නි ඒගොල්ලෝ ආස්වාදයෙන් මුසපත් වෙලා ආස්වාදයේ තුල සාරයක් නැති බව තේරුම් ගැනීමයි. ආස්වාදයේ තුල සාරයක් නැති බව තේරුම් ගැනීමට පින්වත්නි ආස්වාදයේම යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ආස්වාදේ වින්දනය කරන්න ඕනේ. තේරුම් ගත යුතුයි වින්දනය කරන්න ඕනේ. එහෙනම් කෙනෙක් කියන්න පුළුවන් මේක අහගෙන හොඳයි. අපි තවම ආස්වාදයේ ගැන හොඳට දන්නේ නැහැ. අපි තව ආස්වාදේ විඳින්න. ආස්වාදේ විඳලා පස්සේ ඔබ වහන්සේලා කියන එකට අපි එන්න. ආස්වාදේ විඳලා කවද්ද එන්නේ? ආස්වාදේ විඳලා එන්න කාලයක් ඔබට තියෙයිද? මේ ගෙවෙන්නේ අන්තිම දවසද කවුද දන්නේ? ඒ නිසා ආස්වාදයේ රසය හොයන්න ආස්වාදයේ වින්දනය කරන්න ඕනේ නැහැ. මෙච්චර කල් විඳපු ඊටාම ස්වල්ප ආස්වාදයක් නම් ඒ ස්වල්ප ආස්වාදයක් ඇති ආස්වාදයේ යථාර්ථය තේරුම් ගන්න. ඒකයි අනාගතංසේ ඥානය කියන්නේ. අනාගතෙත් මේ ආස්වාදයේ තුල මට මුණ ගැහෙන යථාර්ථය සාරය මේ අත්දකින්න දේම තමයි. මේකට වඩා අමුතු රහක් මොකක්වත් නැහැ. බොහෝ දුකක්මයි හදන්නේ කියලා ආස්වාදයේ යථාර්ථයේ තේරුම් ගත්තොත් අස්සද්දානුපස්සිනෝ විහෙරති කියන භාවය නිසා මේ ජරා මරණ දුක ගැට ගැහෙද්දී ආදීනවානුපස්සීව වාසය කිරීම තුල ආදීනවානුව බල බලා වාසය කිරීම තුල ආදීනවයන් දැකගනිමින් වාසය කිරීම තුල ලෝකේ පුද්ගලයාට පුළුවන් යථාර්ථ අවබෝධයට විවෘත වෙන්න. ඒ යථාර්ථ අවබෝධයට විවෘත වීම කියලා කියන්නේ මේ ගිහි ජීවිතයට බාධාවක් නෙමෙයි. ගිහි ජීවිතේට කිසිම ගැටලුවක් නැහැ. නමුත් අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට එකම දෙයයි උපකාරය වෙන්නේ නිරෝධය සාක්ෂාත් කරන්න නම් හැම වෙලාවකම ආදීනවානුවම බලන්න. එච්චරයි. ආදීනවානුපස්සිනෝ විහෙරති කියන භාවය තුල සංසාරේ නිරුද්ධ වෙලා යනවා. එයා නිර්වාණයයි සාක්ෂාත් කරන්නේ. නිර්වාණය සාක්ෂාත් කරගත්ත පුද්ගලයා තුල ලෝකේ ශාන්ත ප්‍රණීත සැපේමත් විඳිනවා. ඒ බඳු ස්වභාවයකට හිත හදාගන්න මේ